COVID-19 ආසාදිතයන් වාර්තාවීම යළි වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ දිනේදීත් COVID-19 ආසාදිතයන් 2420 දෙනෙකු වාර්තා වුණා. ඉන් 2382 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අදාළ වාර්තා වූ අතර සෙසු ආසාදිතයන් 38 දෙනා විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන්. මේ ඩෙල්ටා වේරියන්ට් එකේ ඉතාමත්ම තද බෝවන ගතිය නිසා අපි හිතනවා මේක ඉතාමත්ම වේගයෙන් මේ රෝගය දැන් පැතිරෙනවා කියලා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ රෝගීන් ඉතාමත්ම සුලභව ඉන්නවා. රෝහල් පද්ධතියට දරන්න බැරි තරමටම රෝගීන් ලැබිලා තියෙන දැනටම අපි කරන සීමිත PCR ප්‍රමාණය මත තමයි අපිට මේ රෝග මේ වගේ පේන්නේ. අපේ සමාජයේ ඒ වගේ 5 ගුණයකටත් වඩා රෝගීන් ගොඩක් ඉන්නවා. ඩෙල්ටා ප්‍රභේදයෙන් වැඩියෙන් රෝගය පැතිරෙන නිසා වැඩි රෝගීන් සංඛ්‍යාවකුත් වැඩි සංකූලතා ඇති වෙන සංඛ්‍යාවකුත් වැඩි මරණ සංඛ්‍යාවකුත් ඇතිවීමට බොහෝ ඉඩකඩ තියෙනවා. දැනටමත් අපිට පේනවා රෝගීන් හමුවන සංඛ්‍යාව සතියකට පෙර තිබුණාට වඩා වැඩිවීමක් අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. මේක තීරණාත්මක කාල සීමාවක් නිසාම තමා අපිට මේ කටයුත්ත කරගෙන යෑමේදී සියලු දෙනාගේම සහාය අවශ්‍ය වන්නේ. කොච්චර රෝගය පැතිරිලා තිබුණොත් අපේ සෞඛ්‍ය පුරුදු අපි පිළිපදිනවා නම් මේකෙන් ආරක්ෂා වීම තවමත් ගැටලුවක් නෑ. COVID-19 ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද අවධානය යොමු වුණා. ඩෙල්ටා වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ඇත්තටම එහා සම්බන්ධ ශේෂිත තත්ත්වයක් සහ රෝගයේ ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. එහිදී අපි සෑම කෙනෙකුටම වගකීමක් තිබෙනවා. රජයේ හැටියට ඒ වගකීම අපි බොහොම පැහැදිලිව බාර ගන්නවා වගේම තමයි ඒ සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය කරමින් පවතිනවා. මේ පවතින තත්ත්වය යටතේ හොඳම ක්‍රමවේදය හැකිතාක් පිරිසක් එන්නත් කිරීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝකයේ සෑම සෞඛ්‍ය විද්‍යාඥයෙක්ම පිළිගන්නවා. අපි ඉදිරි මාසයක් දෙකක් කාලයක් ඇතුළත මෙම එන්නත් මාත්‍රා සහ දෙවනි මාත්‍රාව ලබා දීමෙන් පසුව 18 සහ 30 අතර වයස් කාණ්ඩවල සිළු දෙනාත් එන්නත් කිරීමෙන් පසුව රෝගය ව්‍යාප්ත වීමේ වේගය බොහෝ දුරට අඩු වෙයි කියලා අපි විශ්වාස කරනවා. මුල්ලේරියා උමුලිකරුහලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් ඉදිකරනු විශේෂ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙනු ලැබුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ගුවන් හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාස 3ක් ඇතුළත ඉදිකරනු මෙම ප්‍රතිකාර ඒකකයේ වාට්ටු 5කින් සහ ඇඳන් 160කින් සමන්විතයි. වෙන්නපුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් 19 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට COVID-19 රෝග ලක්ෂණ මතුවීමත් සමග ඔවුන්ද ඇතුළුව නිලධාරීන් 25 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි ආසාදිතින් බවට තහවුරු වී ඇත්තේ. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශින් තවත් ආසාදිතයන් 13 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඔවුන් ආර්යපුර, සිරිපුර සහ භගවන්තලාව බ්‍රිඩ්වේල් වතුයායේ පදිංචිකරුවන්. මත්තෙගොඩ තැපැල් කාර්යාලයේ සහකාර තැපැල් සානාධිපතිනියට COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසා දැමුණා. COVID-19 ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග බලශක්ති අමාත්‍යාංශයේ ලබන සිකුරාදා දක්වා වසා තබන බව අමාත්‍ය උදේ ගමන්පිල මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ තමන්ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් වූ අතර ඉන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වූ බවයි. කෙසේ වෙතත් තමන්ද අද සිට ගෘහස්ස නිරෝධායනයට යොමු වන බවයි අමාත්‍ය උදේ ගමන්පිල මහතා සේ ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ. COVID-19 මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල අදත් දෙවෙනි ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරුණා. AstraZeneca එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබා දීමද මේ වන විට ක්‍රියාත්මක අතර ඊයේ දිනේ පමණක් එහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 1,74,985 දෙනෙකුට ලබා දී තිබෙනවා. AstraZeneca එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ පුද්ගලයන් 22,981 දෙනෙකුට ලබා දුන් බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. අවුරුදු 30ට වැඩි සම්පූර්ණ ජනගහනයට එන්නත දීලා නිමා කරනවත් එක්කම අපිට පුළුවන් අවුරුදු 18 කාණ්ඩ උදවියට එන්නත් ලබා දෙන්න. ඒ වගේම අවුරුදු 12-18 කාණ්ඩයටත් එන්නත් ලබා දීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අපෙන් ඉල්ලීමක් කරලා තිනවා. ඒ ගැන සලකා බලන්න කියලා. අතිගොර ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මොන එන්නතද ලබා දෙන්න ඕන කියන කාරණේ පිළිබඳව හොයලා බලලා විද්වත් අදහස් විමසලා තීරණය දෙන්න කියලා. ඉතින් බොහෝ දුරට අපිට පේන දෙයක් තමයි Pfizer එන්නත සුදුසුයි ලෝකේ රටවල් කිහිපයකම මේ වෙනකොට අවුරුදු 12-18 කාණ්ඩ ළමුන්ට පාවිච්චි කරන නිසා එම එන්නත ලබා ගන්න මේ වෙනකොටත් අපි ගිවිසුම් අත්සන් කරලා තිනවා මේ සමාගමත් එක්ක. මම හිතනවා නුදුරේදීම පාසල් ළමුන්ටත් එන්නත් කරන්නේ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. AstraZeneca එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව මගින්ද මධ්‍යස්ථාන කිහිපයක්ම පවත්වාගෙන ගිය අතර කොළඹ විහාරමාදේවී එලිමාන් රංගපීඨයේද මධ්‍යස්ථානයක් ක්‍රියාත්මකයි. පැය 24 පුරාම එම එන්නත් මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. මෙම එන්නත් මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඊයේ රාත්‍රියේ පැමිණියා. ඊට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපතිතුමා මෙහිදී යුද හමුදා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමග සුහද පිළිසඳරක නිරත වූ අතර එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳව නිරීක්ෂණයක නිරත වුණා. අනතුරුව එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි සිටි ජනතාව සමගද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුහද පිළිසඳරක යෙදුණා.
අදත් විහාරමාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් පැමිණෙමින් සිටිනවා. මේ අතර යුද හමුදාව මගින් ක්‍රියාත්මක බත්තරමුල්ල දියත උයන එන්නත් කරන මධ්‍යස්ථානයේද පැය 24 පුරා ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රියේද එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව දැඩි උනන්දුවකින් යුතුව දියත උයන එන්නත් කරන මධ්‍යස්ථානයට පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. අද දිනේ දියත උයන එන්නත් කරන මධ්‍යස්ථානයේ ඇස්ට්‍රාසෙනකා දෙවන මාත්‍රාව ලබා දීම සිදු කෙරුණා. එන්නත් ලබා ගැනීමට පැමිණෙන පිරිසගේ මානසික සුවය වෙනුවෙන් මෙහිදී සංගීතය සැපීමටද ශ්‍රී ලංකා යුද හමුදාව පියවරගෙන තිබෙනවා.